අපි ගිය සතියේ කතා කරේ සන්ධි ට්‍රාන්සිස්ටරය ගැන. එතකොට සන්ධි ට්‍රාන්සිස්ටරේ සැකැස්ම ඊළඟට නැඹුරු කිරීම ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පරිපතයකදී අපි භාවිතා කරන වින්‍යාස මොනවද? ඔය ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. හරිනේ? සන්ධි ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වයයි ඒකේ වින්‍යාස. දැන් ඔතනදී ඇත්තටම තේරුම් ගන්න ඕන අපි බහුලව භාවිතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටරය. NPN ට්‍රාන්සිස්ටරය. ඒ වගේම බොහෝ විට අපට වඩාත් ඵලදායී වෙන්නේ පොදු විමෝචක වින්‍යාසය. හරිනේ? අපට වඩාත් ඵලදායී වෙන්නේ පොදු විමෝචක වින්‍යාසය. ඒ නිසා අපි දැන් මෙතනින් ඉස්සරහට ඉගෙන ගන්නේ පොදු විමෝචක වින්‍යාසයේ පවතින NPN ට්‍රාන්සිස්ටරයක් ගැන. දැන් අද පාඩම ලාක්ෂණික වක්‍ර. හැබැයි අපි අද ලාක්ෂණික වක්‍ර කතා කරන්නේ පොදු විමෝචක NPN ට්‍රාන්සිස්ටරයකට අදාළව. පැහැදිලිද? හේතුව තමයි වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ NPN. වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ NPN. හරිද? ඒ වගේම වැඩිපුර අපි භාවිතා කරන්නේ අපට වැඩිපුර ප්‍රතිලාභ තියෙන්නේ වෝල්ටීයතා ලාභ, ධාරා ලාභ, ක්ෂමතා ලාභ අපට වැඩිපුර ප්‍රතිලාභ තියෙන්නේ පොදු විමෝචක වින්‍යාසය. ඒ නිසා තමයි අපි සිලිකන් NPN පොදු විමෝචක ට්‍රාන්සිස්ටරය ගැන කතා කරන්නේ. හරිනේ? ඔන්න ගිය සතියේ ටික ඔයගොල්ලෝ කියව ගත්තා. අපි දැන් අද පාඩමට එමු. අර වගුව වින්‍යාස අතර සැසඳීම කියලා අපි ගිය සතිය අන්තිමට නැවැත්තුවේ වගුව ළඟින්. එතනින් 15 වගන්තියක් තියෙනවනේ. ඉහතදී සාකච්ඡා කරන ලද වින්‍යාස අතරින් වඩාත් කාර්යක්ෂම හා වඩාත් ඵලදායී වන්නේ පොදු විමෝචක වින්‍යාසයයි. එබැවින් පොදු විමෝචක වින්‍යාසය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කරමු. අන්න එහෙමයි තියෙන්නේ. හරිද? දැන් අපි අද කතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසය ගැන. right. ඊළඟ මාතෘකාව බලන්න හැමෝම ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර. ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර. මේ ලාක්ෂණික වක්‍ර හරිම වැදගත්. හරිනේ? ගොඩක් වෙලාවට අපිට ක්‍රියාකාරීත්වය තර්ක කරන්න, ගණන් හදනකොට හිතන්න ලාක්ෂණික වක්‍ර වැදගත් වෙනවා. මේකේ තියෙනවා මෙහෙම ටියුට් එක බලාගෙන ඉන්න. පොදු විමෝචක වින්‍යාසයට අදාළව ලාක්ෂණික වක්‍ර 3ක් පිළිබඳව අධ්‍යයනය කරයි. පොදු විමෝචක වක්‍ර 3ක් අපි කතා කරනවා. ප්‍රධාන ලාක්ෂණිකය, ප්‍රතිදාන ලාක්ෂණිකය, සංක්‍රාමන ලාක්ෂණිකය. ලාක්ෂණික වක්‍ර 3ක් තියෙනවා. ප්‍රධාන ලාක්ෂණිකය, ඉන්පුට් කැරක්ටරිස්ටික්. ඒ කියන්නේ ඉන්පුට් කැරක්ටර් කොහොමද මේකේ ඉන්පුට් එක. ඊළඟට ප්‍රතිදාන ලාක්ෂණිකය, ඒ කියන්නේ අවුට්පුට් එක. සංක්‍රාමන ලාක්ෂණිකය, ට්‍රාන්සිෂන්. ඔන්න ඔය තුන ගැන තමයි අපි කතා කරන්නේ. හරිනේ? ඊළඟට තියෙනවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. අනුමාත්‍රකාව ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. එතන යටින් ලොකු පරිපතයක් තියෙනව නේද? ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියන මාතෘකාවට යටින් ලොකු පරිපතයක් තියෙනවා. ඒ ලොකු පරිපතය ගැන එච්චර හිතන්න එපා. මම ඒක බොහොම සරල කරලා ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ පරිපතය සරල කරලා මම පැහැදිලි කරන්නම්. ඒක ගැන දැන් ලොකුවට හිතන්න එපා. මාතෘකාවත් පරිපතයත් අතර පොඩි ඉඩක් තියෙනවා. නේද? මාතෘකාවත් පරිපතයත් අතරේ පොඩි ඉඩක් තියෙනවා. අන්න එතනින් ලියන්න. අනෙතරින් ලියන්න. ට්‍රාන්සිස්ටරයේ
විමෝචකය වරහන් ඇතුලේ කැපිටල් E, විමෝචකය වරහන් ඇතුලේ කැපිටල් E හා සංග්‍රාහකය වරහන් ඇතුලේ කැපිටල් C, සංග්‍රාහකය වරහන් ඇතුලේ කැපිටල් C, ट्रांसिस्टरे विमोचकය E හා සංග්‍රාහකය C අතර විභව අන්තරය ඔන්න ලියන එක නවත්තන්න. මම අර ලොකු පරිපතය සරලව ඉදිරිපත් කරන්නයි හදන්නේ. බෝඩ් එක බලන්න. අපි මෙන්න මේ විදිහට ගත්තොත් NPN ඊතලයේ ඉවතට මේ අග්‍රය විමෝචකය, මේ අග්‍රය සංග්‍රාහකය, මේ අග්‍රය පාදම. හරිනේ? පාදමෙන් ඇතුල් වන ධාරාව පාදම ධාරාව IB, සංග්‍රාහකයෙන් ඇතුල් වන ධාරාව සංග්‍රාහක ධාරාව IC, විමෝචකයෙන් පිටවන ධාරාව විමෝචක ධාරාව IE. පැහැදිලිද? IC, IB, IE. විමෝචකය හා පාදම අතර විභව අන්තරය, විමෝචකය හා පාදම අතර විභව අන්තරය VBE. සංග්‍රාහකය හා විමෝචකය අතර විභව අන්තරය, සංග්‍රාහකය හා විමෝචකය අතර විභව අන්තරය VCE. මං හිතනවාට පැහැදිලි ඇති කියලා. අර ලොකු පරිපතය තමයි මම මේ සරල කරලා ඇන්දේ. දැන් ඇත්තටම ඒ විශාල පරිපතේ ට්‍රාන්සිස්ටරේ තියෙනවා මැදින්. ට්‍රාන්සිස්ටරේට වම් පැත්තෙන් ඇතුල් වෙනවා IB ධාරාව, ට්‍රාන්සිස්ටරේට ඉහළින් ඇතුල් වෙනවා IC ධාරාව, ට්‍රාන්සිස්ටරේ පහළින් පිට වෙනවා IE ධාරාව. හරිනේ? පාදමත් විමෝචකයත් අතර විභවාන්තරය මනින්න V1 වෝල්ට් මීටරය තියෙනවා, V1 වෝල්ට් මීටරය. සංග්‍රාහකයත් විමෝචකයත් අතර විභවාන්තරය මනින්න V2 වෝල්ට් මීටරය තියෙනවා, V2 වෝල්ට් මීටරය. පාදම ධාරාව මනින්න මයික්‍රෝ ඇමීටරයක් තියෙනවා. බලන්න පාදම ධාරාවට මයික්‍රෝ ඇමීටරයක්. සංග්‍රාහක ධාරාව මනින්න මිලි ඇමීටරයක් තියෙනවා, මිලි ඇමීටරයක්. විභව අන්තර වෙනස් කිරීම සඳහා ප්‍රතිරෝධයක් එක්ක සර්පණයක් එහෙම නැත්නම් ධාරා නියාමකයක් තියෙනවා. මම මේ විශාල පරිපතේ ඇන්දේ නැහැ. ඒ විශාල පරිපතේ මැද තියෙන ට්‍රාන්සිස්ටරේ විතරයි ඇන්දේ. වම් පැත්ත ඉන්පුට් එක ප්‍රධාන පරිපතය, දකුණු පැත්ත අවුට්පුට් එක ප්‍රතිදාන පරිපතය. ටියුට් එක බලාගෙන තේරුම් ගන්න. මැද තියෙනවා ට්‍රාන්සිස්ටරය. හරිනේ? මැද තියෙන ට්‍රාන්සිස්ටරය, වම් පැත්තේ ඉන්පුට් එක ප්‍රධාන පරිපතය, දකුණු පැත්තෙන් අවුට්පුට් එක ප්‍රතිදාන පරිපතය. IB ඇතුල් වෙනවා. IB මනින්න මයික්‍රෝමීටරයක් තියෙනවා. IC ඇතුල් වෙනවා. IC මනින්න මිලිමීටරයක් තියෙනවා. පාදමත් විමෝචකයත් අතර විභවාන්තරය මනින්න V1 වෝල්ට් මීටරය තියෙනවා. සංග්‍රාහකයත් විමෝචකයත් අතර විභවාන්තරය මනින්න V2 වෝල්ට් මීටරය තියෙනවා. හරිනේ? V2 වෝල්ට් මීටරය තියෙනවා.
විභව අන්තර වෙනස් කිරීම සඳහා දෙපැත්තේ සර්පණය සහිතව ධාරා නියාමක දෙකක් යොදලා තියෙනවා. ඔන්න අර සංකීර්ණ පරිපථය මන් දෙපැත්ත පැහැදිලි කරා මැද ඉන්නේ ට්‍රාන්සිස්ටරේ. හරිද? අපට වැදගත් වෙන්නේ මෙන්න මේ කරුණු ටික. ඕගොල්ලෝ ටියුට් එකේ පරිපථය තියෙනව නේද? ඒ විශාල පරිපථයට දකුණු පැත්තෙන් ඉඩ තියෙනව නේද? දකුණු පැත්තෙන්. මෙන්න මේක අඳගන්න. දකුණු පැත්තෙන් මේ රූපය අඳගන්න. හරිද? ඇන්දද? විශාල පරිපථයේ මැද තියෙන ට්‍රාන්සිස්ටරේ. මේ ට්‍රාන්සිස්ටරේට අදාළ ලක්ෂණ තමයි මම මෙතන ඇන්දේ. එතකොට මෙතන පාදමත් විමෝචකයත් අතර විභවාන්තරය කියන්නේ VBE. VBE කියන්නේ ඇත්තටම පාදමේ විභවයත් විමෝචකයේ විභවයත් අතර වෙනස. පාදම අග්‍රයේ විභවයත් විමෝචක අග්‍රයේ විභවයත් අතර වෙනස තමයි VBE. VCE කියන්නේ සංග්‍රාහක අග්‍රයේ විභවයත් විමෝචක අග්‍රයේ විභවයත් අතර වෙනස. විභව අන්තරය පාදමත් විමෝචකයත් අතර සංග්‍රාහකයත් විමෝචකයත් අතර. මේකත් ලියා ගන්න. හරිද? එඳගත්තද? දැන් අපි නෝට් එක ලියපු තැනට එන්න. අපි අන්තිමට ලිව්වේ ඇත්තරම පටන් ගත්ත විතරයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය හා පරිපථය අතරේ පොඩි ඉඩක් තියෙනවා. අපි එතනින් ලිව්වේ මාතෘකාවයි පරිපථයයි අතරින් ලිව්වේ ට්‍රාන්සිස්ටරේ විමෝචකය E හා සංග්‍රාහකය C අතර විභව අන්තරය. විමෝචකය E හා සංග්‍රාහකය C අතර විභව අන්තරය තමයි VCE. ලියන්න වරහන් ඇතුලේ VCE. හරි පැහැදිලිද කියන්නේ? විමෝචකය E හා සංග්‍රාහකය C අතර විභව අන්තරය VCE. වරහන් ඇතුලේ ලියන්න VCE. වරහන් වහන්න ලියන්න නියතව තබා. නියතව තබා. VBE වෙනස් කරන විට නියතව තබා VCE නියතව තබා VBE වෙනස් කරන විට
VBE වෙනස් කරන විට අනුරූපව IB විචලනය වන ආකාරය අනුරූපව IB විචලනය වන ආකාරය අනුරූපව IB විචලනය වන ආකාරය ප්‍රස්ථාරගත කළ විට ප්‍රස්ථාරගත කළ විට ප්‍රධාන ලාක්ෂණිකය ලැබේ ප්‍රධාන ලාක්ෂණිකය ලැබේ ප්‍රධාන ලාක්ෂණිකය ලැබේ හොඳින් අහගෙන ඉන්න අපි මේ පරිපතයේ සංග්‍රාහකයත් විමෝචකයත් අතර විභවාන්තරය නියතව තියලා ඒ කියන්නේ දකුණු පැත්ත නියතව තියලා වම් පැත්තේ පාදමත් විමෝචකයත් අතර විභවාන්තරය VBE වෙනස් කරනවා. ඒතර VBE වෙනස් කරනකොට ඊට අනුරූපව පාදම ධාරාව වෙනස් වෙන්නේ කොහොමද? ඒක අපි මැනගන්නවා. මේක නියතව තියාගන්නවා. ඒ කියන්නේ පරිපතේ හැටියට V2 වෝල්ට් මීටරේ පාඨාංකය නියතයි. පැහැදිලිද කියන්නේ? ටියුට් එකේ තියෙන පරිපතයත් එක්ක බලන්න හොඳේ. VCE නියතයි කියන්නේ V2 වෝල්ට් මීටරේ පාඨාංකය නියතයි. VBE වෙනස් කරනවා. VBE වෙනස් කරනවා කියන්නේ V1 වෝල්ට් මීටරේ පාඨාංක වෙනස් වෙනවා. ඊට අනුරූපව IB වෙනස් වෙනවා. IB වෙනස් වෙනවා කියන්නේ මයික්‍රෝ ඇමීටරේ පාඨාංක වෙනස් වෙනවා. අපි පාඨාංක සටහන් කරගන්නවා. සටහන් කරගෙන VBE ඒ කියන්නේ ඇත්තටම V1 වෝල්ට් මීටරය IB ඒ කියන්නේ මයික්‍රෝ ඇමීටරය පාඨාංක ටික ප්‍රස්ථාරගත කරනවා. එතකොට ලැබෙන ප්‍රස්ථාරයේ හැඩයට අපි කියන්නේ ප්‍රධාන ලාක්ෂණිකය. ඔන්න ඔහොමයි. අපට ප්‍රධාන ලාක්ෂණිකය ලැබෙන්නේ ඔය විදිහට. මෙන්න මේ VBE අගය මේකට අපි ස්පර්ශකයක් ඇන්දොත් ඔහොම මේ කැපෙන තැන 0.7යි. සිලිකන් නම් මේක රේඛාව දික් කරොත් කැපෙන තැන 0.7. 0.7ට අඩුයි නම් IB බොහොම කුඩයි පේනවනේ. හැබැයි 0.7ට වැඩි වෙනකොට IB C ග්‍රේඩ් වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට VBE කුඩයි 0.7යි වෝල්ට් විට IB ඉතා කුඩයි VBE IB C grain වැඩි වේ. C grain ප්‍රස්ථාරය බැලුවාම මේ ලක්ෂණ වලට පේන්න ඕන 0.7ට අඩුයි නම් IB ගොඩාක් අඩුයි. 0.7 පැනපු ගමන් C grain වැඩි වෙනවා. මෙන්න මේක තමයි ප්‍රධාන ලාක්ෂණිකය. ඔතන 0.7ක් වෙන්නේ සිලිකන් නිසා. ජර්මේනියම් වුණොත් 0.3යි. හරිනේ? කොබාන පැහැදිලියයි? අත උසන මේක පැහැදිලි නම් අපි මේ පැත්තේ විභවාන්තරය නියතව තියෙනවා. ඒක අපිට පුළුවන් සර්පණයක් තියෙනවනේ. සර්පණය භාවිතා කරලා දකුණු පැත්තේ වෝල්ටේජ් තව නියතයි. V2 නියතයි.
වම් පැත්තේ වෝල්ටීයතාව වෙනස් කරනවා. VBE V1 වෝල්ටීයතාව පාඨාංකය වෙනස් වෙනවා. ඒතර වම් පැත්ත වෙනස් කරන්නේ ධාරා නියාමකයෙන් සර්පණියෙන්. VBE වෙනස් කරනකොට IB වෙනස් වෙනවා. IB මනින්නේ මයික්‍රෝ ඇමීටරයෙන්. ලබා ගන්න පාඨාංක ප්‍රස්ථාරගත කරාම ලැබෙන හැඩය මේක. ඉතින් අපි පාඨාංක අරගෙන තමයි මේක අඳින්න ඕන හරිනම් ඉතින් මේ වගේ එකක් තමයි අපිට ලැබෙන්නේ. මේක තමයි ප්‍රධාන ලාක්ෂණිකය. ප්‍රධාන ලාක්ෂණිකය. හරිනේ? රයිට්. මේක ඇඳලා මේක ලියා ගන්න. පොඩ්ඩකින් පොඩින් මේක ඇඳලා පොඩ්ඩකින් මේක ඇඳලා මේ ටික යටින් ලියන්න. පොඩ්ඩක් අමතක වුණා මට. මේක වම් පැත්තෙන් අඳින්න. මේ ටික යටින් ලියන්න. මොකද දකුණු පැත්තෙන් තව එකක් අඳින්න ඕනේ. මේ ටික යටින් ලියන්න. C grain වැඩි වේ. මේ පැත්තෙන් තව එකක් අඳින්න ඕන. හරිද? මේ තියෙන්නේ VBE සමග IB විචලනය ප්‍රධාන ලාක්ෂණිකය. හැබැයි ප්‍රධාන ලාක්ෂණිකය අඳිනකොට VCE නියතයි. මේ විභවාන්තරය නියත කරලා තමයි අඳින්නේ. මේක තමයි දල වශයෙන් හැඩය. ප්‍රස්ථාරයේ හැඩය මේක. අපට පුළුවන් VCE මෙයා විවිධ අගයන් වල නියතව තියලා මේ වැඩේ කරලා බලන්න. අපි වෝල්ට් 1ක නියත කරොත් හැඩය. වෝල්ට් 10ක නියතව තිබ්බොත් වෝල්ට් 20ක නියතව තිබ්බොත් ඒ එක් එක් අගයට අදාළව ප්‍රස්ථාරයේ සුළු වෙනස් වීම වෙනවා. හැබැයි මූලික හැඩය වෙනස් වෙන්නේ නැහැ. VCE විවිධ අගයන්හි නියතව තිබ්බොත් ප්‍රධාන ලාක්ෂණිකය සුළු වෙනස් වීමක් වෙනවා. නමුත් මූලික හැඩය වෙනස් වෙන්නේ නැහැ.
මේ හැඩයම තමයි තියෙන්නේ. හරිද? මේක වම් පැත්තෙන් ඇඳලා මේ විස්තරය ලියලා මේක දකුණු පැත්තෙන් ඇඳගත්තා නම් හරි. පැහැදිලි නේද? ඕගොල්ලන්ට හෙට සිට ටියුට් ගන්න පුළුවන්. හොඳේ. අද නම් ගන්න බැරි වෙයි. හෙට ඉඳන් ගන්න පුළුවන්. රීවිෂන් එකට අදාළව දින 12 ඒකේ ටියුට් 4 ඊට පස්සේ ලබන මාසෙට අවශ්‍යයි ඉලෙක්ට්‍රොනික ටියුට් එක අසයින්මන්ට් ඔප්ටිමම් මේ කරුණාකරලා මට මේ මාසේ හෝම්වර්ක් එවන්න. මම දැන් උඹලා පන්තිය ගැන පොඩ්ඩක් අපහැදීමෙන් ඉන්නේ. හොඳේ. ඒ කියන්නේ මම කොච්චර මහන්සි වෙලා වැඩ කරත් උඹලා හෝම්වර්ක් ටිකවත් කරන්නේ නැහැ. හරිද? මේ මාසේ දැන් දින 12 වැඩසටහනක් පටන් ගන්නවා අගෝස්තු වලට. ඒකට අර ටියුට් වලටත් ටිකක් ලොකු වියදමක් යනවා. ඒ නිසා පන්ති ගාස්තු වල සුළු සංශෝධනයක් කරන්න සිද්ධ වුණා. හැමෝටම 3500යි. හොඳේ. තියරි රිවිෂන් හැමෝටම 3500යි. හරිනේ? ඒක තරහ වෙන්න එපා මේ වෙලාවේ. අනිත් එක මං කොහොමත් ඕගොල්ලන්ට වැඩ ටික ප්ලෑන් කරලා දින්නේ ෆිසික්ස් පාඩම් කරන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ගෙදරදී වෙනමම ෆිසික්ස් වලට මහන්සි වෙන්න ඕනේ නැහැ. කරන්න තියෙන එකම දේ තමයි පන්තියේ දෙන වැඩ ටික කරන්න. හෝම්වර්ක් ගයිඩ්ලයින් ගණන් ටික හදන්න. ඕගොල්ලෝ භෞතික විද්‍යාව පාඩම් කිරීමට කියලා වෙනම වෙලාවක් වෙන් කරගෙන නටන්න ඕනේ නැහැ. ඔක්කොම වැඩ ටික මම පන්තිය ඇතුළෙම කරනවා. පාස් පේපර්, මොඩල් පේපර්, ප්‍රැක්ටිකල් ඔක්කොම මම පන්තියේ කරනවා. ඕගොල්ලෝ අමුතුවෙන් පාඩම් කරන දෙයක් නැහැ. දැන් මොඩල් පේපර් සෙට් එක යනවා. ලබන සතියේ ඉඳන් පාස් පේපර් ටික යනවා ආයෙත් රීවිෂන් එකක් දින 12න් B එකක්. සැප්තැම්බර් මාසේ ආයෙත් ප්‍රැක්ටිකල් පටන් ගන්නවා. ඔක්කොම ටික පිළිවෙලට යනවා. ඕගොල්ලන්ට ගෙදරදී අමුතුවෙන් මහන්සියෙන් කරන දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ඔය අසයින්මන්ට්, ඔප්ටිමම්, ගයිඩ්ලයින් ගණන් ටික හදන්න. ගෙදර ඉඳන් කරන්න තියෙන එච්චරයි. අනිත් වැඩ ඔක්කොම පන්තිය ඇතුළෙන්ම සිද්ධ වෙනවා. හරිනේ?